ආයුබෝවන්. හරියටම සතියක ඇවෑමෙන් අදත් උරුම යාත්‍රාවෙන් ඔබ සාගෙන ආවා. අපි පුරා සති 7ක් පමණ රැඳී සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ පිහිටි ඓතිහාසික රැස්වෙහෙර. එහෙමත් නැත්නම් සැස්සේරුව පූජා භූමියේ. අද ඒ ඓතිහාසික රැස්වෙහෙර පූජා භූමියෙන් ඉවත් වෙලා තවත් අපූර්ව උරුම ක්ෂේත්‍රයක ඔබත් සමගින් සැරිසරන්නයි අපේ මේ සූදානම. මම මේ රැඳී සිටින්නේ ඓතිහාසික කලාඔය නිම්නයේ. කලාඔය නිම්නය අපේ රටේ ඓතිහාසික ජනාවාසකරණයේ කිසි දිනක අමතක කළ නොහැකි, අමතක නොකළ යුතු උරුම ක්ෂේත්‍රයක්. මම මේ රැඳී සිටින්නේ අපූර්ව කුඹුග්ගස් හෙවණක් යට. කුඹුග්ගස් හෙවණ කොහොමත් සීතලයි, සුවදායකයි. හිතට බොහොම සැනසීමක් ළඟා කර දෙන සුළුයි. අපේ ඉතිහාසයත් ඒ වගේ. අපේ ඉතිහාසය අධ්‍යයනය කිරීම, ඉතිහාසයේ මතක මම්පෙත් ඔස්සේ ඇවිදගෙන යාම බොහොම සුවදායක දෙයක්. හිතට සැනසීමක්, සිසිලක් දනවන දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. අපි අද භුක්ති විඳින බොහොමයක් දෑ අපේ ඉතිහාසය විසින් අපට උරුම කර දුන් උරුමයක්. අඩුම ගානේ වර්තමාන අපේ ආර්ථිකය පවා වැඩි කොටසක් පෝෂණය කරන්නේ අතීත රජදරුවන් විසින් නිර්මාණය කරපු ඒ දැවැන්ත ආර්ථික විභවතාවන් මගින්. අපේ සංස්කෘතිය ගොඩනැගුණේ ඒ ඉතිහාසය තුල. අපේ චින්තනය ගොඩනැගුණේ ඒ ඉතිහාසය තුල. ඒ නිසා අපේ සංස්කෘතිය, සભ્યත්වය, චින්තනය, අපේ දේශපාලනය, ආගම සහ ආර්ථිකය මේ සියල්ල ඒ අතීත උරුමයේ ප්‍රතිඵල. ඒ නිසා අතීත මම්පෙත් ඔස්සේ ඇවිදගෙන යාම හරියට කුඹුග්ගස් පෙළක් යටින් ඇවිදගෙන යනවා වගේ බොහොම සෝදායි. ඓතිහාසික රැස්වෙහෙර පූජා භූමියෙන් ඉවත් වෙලා කලාඔය නිම්නයට ආවේ ඇයිද කියන කාරණය රහසක් නෙවෙයි. අපේ ඉලක්කය අවුකන රජමහා විහාරය. නමුත් අවුකන රජමහා විහාරයට ඔබ රැගෙන යාමට මත්තෙන් තවත් අපේ ඓතිහාසික උරුමයක් ඔබට අභිමුඛ කරවන්නයි අපේ මේ සූදානම. ඒ අවුකන රජමහා විහාරයත් සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙන, ඒ වගේම අපේ රටේ ආර්ථික පුරාවිද්‍යාවේ තීරණාත්මක සම්දිස්ථානයක්, මගසලකුණක් වන කලාවැව පරිශ්‍රය. කලාවැව පරිශ්‍රය මේ වගේ වැඩසටහනකින් ඔබට අභිමුඛ කරවන්නේ ඇයිද කියන කාරණය අපි පසුවට දීර්ඝව කතා කරනවා. නමුත් ඊට ප්‍රථමයෙන් අපි ඒ සුන්දර වැව් පරිශ්‍රයට ගමන් කළ යුතුයි. ඒ නිසා අද සුන්දර කලාවැව පරිශ්‍රයේ ඔබත් සමගින් අපේ උරුම මම්පෙත් ඔස්සේ සැරිසරන්න අපි සූදානම්. එහෙනම් එන්න, ගොඩ වෙන්න මේ ඔබේ උරුම යාත්‍රාව. රැඳිලා ඉන්නේ වැව්බැඳි රාජ්‍යයේනේ. වැව්බැඳි රාජ්‍යයේ වැව් සංස්කෘතියක් තියෙනවා. මේ කලාපයේ අපේ ගම්වල වාසය කරන මිනිස්සු ඒ වැව් සංස්කෘතියට අනුගත වෙච්ච මිනිස්සු. හැම වැවකටම අධිග්‍රහිත දේවතා කෙනෙක් ඉන්නවා කියන එකයි ඔවුන්ගේ පිළිගැනීම. ඇතැම් වෙලාවට
මේ වැව් නිර්මාණය කරන්න මැදහත් වෙච්ච රජවරු, එහෙමත් නැත්නම් මේ වැව් ආරක්ෂා කරන්න මුල් වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සු, ඔවුන්ගේ මරණින් පස්සේ දේවත්වයට නංවලා තියෙනවා. එහෙම දේවත්වය ලබාගත් ඒ උත්තමයෝ අදටත් මේ වැව් කණ්ඩිවල වැඩ වාසය කරමින් මේ මහා වාපී සංස්කෘතිය ආරක්ෂා කරන බව තමයි ඒ අහිංසක ගැමියන්ගේ පිළිගැනීම, විශ්වාසය. ඒකේ වැව් සංස්කෘතිය අංගයක්. ඉතින් මේ කලාවැවේ වැව් බැම්ම මතත් ඒ විදිහේ ආරක්ෂක දේවාලයක් තියෙනවා. කලාවැවේ ඉදිකිරීමත් එක්ක ඒ කතා ප්‍රවෘත්තියත් එක්ක වෙන් කරන්න බැරි නමක් තමයි කඩවර. ජනශ්‍රුතියේ කියවෙන විදිහට මේ මහා වාපී නිර්මාණය ජාතියට දායාද වුණේ කඩවරගේ මූලිකත්වයෙන්. එක්තරා කාල සීමාවකදී මේ කලාපයේ ජීවත් වෙච්ච පුද්ගලයෙක් Tamanගේ පුද්ගලික පවුල් ආරවුලක් නිසා වනගතව ජීවත් වෙනවා. මෙහෙම අවුරුදු 15ක පමණ කාලයක් වනගතව සතුන් සමග ජීවත් වෙන මේ මිනිස්යා පිළිබඳ ප්‍රවෘත්තිය ධාතුසේන රජුරවන්ට අහන්න ලැබුණා. ඒ රජමාලිගාවට මුවමස් සපයපු මස්වැද්දෙක්ගේ. රජුරවන්ට දැනගන්න ලැබුණේ මේ අద్භූත මිනිස්යා වනාන්තරයේ වාසය කරමින් නිධානයක් ආරක්ෂා කරන බව. ඒ නිසා රජතුමා නියෝග කරනවා වහාම ඔහු අත්අඩංගුවට ගන්න. එහෙම අත්අඩංගුවට ගත්ත කඩවර රජු හමුවට ඉදිරිපත් කරනවා. රජතුමා ඔහුගෙන් තමන් ආරක්ෂා කරන නිධානය පිළිබඳව විස්තර අහනවා. ඒ වෙලාවේ කඩවර රජුරන්ට විස්තර කරනවා අමුතු නිධානයක් ගැන නම් මන් දන්නේ නැහැ. නමුත් මං ජීවත් වෙන මේ වනාන්තරය ඇතුලේ කලවැල් වලින් බාධා ඇති කරමින් රඳා පවතින විශාල ජලතලයක් පවතින බව. රජතුමා පුද්ගලිකවම ඇවිල්ලා මේ ජලතලය පරීක්ෂා කරලා බලලා එතන මහත් වැවක් නිර්මාණය කරන්න තීරණය කරනවා. එහෙමයි කලාවේ උත්පත්තිය සිද්ධ වුණා කියලා ජනශ්‍රුතිය කියන්නේ. මෙහෙම කලාවැව ඉදි කරලා කාලයකට පස්සේ එක්තරා අවස්ථාවකදී මහත් වර්ෂාවක් වැහැලා කලාවැව පිරීලා ඉතිරෙන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී වැව් බැම්මේ එක්තරා සිදුරකින් ජලයේ කාන්දු වෙන ආකාරය කඩවරට දකින්න ලැබෙනවා. කඩවර තමයි කලාවේ ආරක්ෂාව බහරව හිටියේ. රාජකීය නියමයෙන්. එතනදී මේ සිදුර මහත් වුණොත් වැව් බැම්ම විනාශ වෙලා සිද්ධ වෙන්න පුළුවන් විනාශය පිළිබඳව අවබෝධ කරගත්ත කඩවර නොයෙකුත් උපක්‍රම යොදලා මේ ජල කාන්දුව නවත්තන්න උත්සාහ කරනවා. නමුත් ඒ අසාර්ථක උත්සාහය අවසානයේ ඔහු තීරණය කරනවා තමන් විසින්ම මේ සිදුර ආවරණය කරන්න. ජනශ්‍රුතියේ කියන විදිහට කඩවරම මේ සිදුරට පිට දීලා තමන්ගේ ජීවිතය මේ මහා වැව වෙනුවෙන්, ඒ වැවෙන් ජීවත් වෙන අහිංසක මිනිසුන් වෙනුවෙන්, මේ වැව්බඳ රාජ්‍යයේ ඒ ගම්මාන වෙනුවෙන් කැප කරනවා, පූජා කරනවා. එහෙම අභාවයටපත් වන කඩවර දේවත්ම භාවයක් ලබාගත් බව තමයි මේ වැව් ගම්මානවල මිනිසුන්ගේ විශ්වාසය. ඒ නිසා එදා සිට අද දක්වාම කඩවර දෙවියන් නමින් මේ කලාවැවේ බැම්මේ වැඩ වාසය කරමින් මේ මහා ජල තටාකය ආරක්ෂා කරන්න උන්වහන්සේ කටයුතු කරනවා. ඉතින් අදටත් මිනිස්සු මේ ස්ථානයට ඇවිල්ලා කඩවර දෙවියන්ට බාරහාර වෙලා තමන්ගේ අහිංසක ප්‍රාර්ථනා උන්වහන්සේ හමුවේ ඉදිරිපත් කරනවා. ඒවා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන බව තමයි වැව් ගම්මාන සංස්කෘතියේ වාසය කරන මිනිස්සුන්ගේ විශ්වාසය. ඒ කොහොම වුණත් කලාවැව කොයිතරම් කාලයක් පවතිනවාද ඒ තරම් කාලයක් කඩවර නාමයත් පවතිනවා. කඩවර සංකල්පය පිළිබඳ, කඩවර සංස්කෘතිය පිළිබඳ ඉදිරියේදී ඔබට විස්තර කරන නිසා මේ විස්තරය මෙතකින් අවසන් කරන්න අපට සිද්ධ වෙනවා. මේන් පසු අපට පුළුවන් මේ ස්ථානෙ නිවත් වෙලා ගිහිල්ලා කලාවැවේ ආරම්භය පිළිබඳවත්, ඒ සිදු කරපු නොයෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳවත්, මෑත කාලීන වර්ධනයන් පිළිබඳවත් කරුණු සාකච්ඡා කරමු.
ආරම්භය පිළිබඳව ජනශ්‍රුතියේ සඳහන් වෙන කතාව අපි ඔබට සිහිපත් කළා. නමුත් මහා වංශයේ මේ මහා නිර්මාණය පිළිබඳව දක්වන කතා ප්‍රවෘත්තිය ඊට වඩා තරමක් වෙනස්. එහෙම තමයි ජනශ්‍රුතියේ හැටි. එකම සිද්ධියක් පිළිබඳව කාලෙන් කාලෙට විවිධ පුද්ගලයන් විසින් විවිධ ස්වරූපයේ කතා නිර්මාණය කරනු ලබනවා. ඒවා කාලයක් තිස්සේ මුඛ පරම්පරාගතව සමාජයේ පවතිනවා. සමහර ප්‍රවෘත්ති ලේඛනගත වෙනවා. තවත් සමහර ප්‍රවෘත්ති ලේඛනගත නොවි හුදෙක් ශ්‍රුති වශයෙන්ම පවතිනවා. ඒ නිසා කලාවැවේ ආරම්භය පිළිබඳවත් විවිධාකාර ශ්‍රුති ප්‍රභේද දකින්න පුළුවන්. දැන් මොකද්ද මහා වංශය කියන්නේ? මහා වංශය මේ කතාව ආරම්භ කරන්නේ මිත්තසේන රජුරුවන්ගේ රාජ්‍ය කාලයේ අවසානයේ ඉඳන්. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස අවසානයේ පමණ වන විට මිත්තසේන කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. ඔහුගේ රාජ්‍ය කාලය අවසන් වුණේ දකුණු ඉන්දීය ආක්‍රමණයකුත් එක්ක. ද්‍රවිඩයන් 5 දෙනෙක් එහෙමත් නැත්නම් පංච ද්‍රවිඩයන් විසින් අපේ ලංකාව ආක්‍රමණය කළා. ඒ තමයි පාරින්ද, කුද්ද පාරින්ද, තිරිතර, දාඨිය හා පීඨිය. මේ පංච ද්‍රවිඩයෝ ලංකාව ආක්‍රමණය කරලා රජකමට උරුමකම තිබ්බ කුමාරවරු ඝාතනය කළා. මේ කාලවකවානුවේදී මීට පෙර ආතුව බලයට පත්වෙච්ච සුභ නැමැති බලවතාගේ කාල සීමාවේදී ඔහුට බියෙන් පැන ගිය මෞර්ය පෙළපතට අයිති කුමාරයෙක් නන්දවාපී කියන ගමේ වාසය කළා. ඔහුගේ නම ධාතුසේන. ඒ කුමාරයාගේ මුණුබුරෙකුත් ධාතුසේන නමින් හිටපු බව වංශ කතාවේ කියනවා. මෙන්න මේ මුණුබුරා පංචද්‍රවිඩයන් ලංකාව ආක්‍රමණය කරපු කාල සීමාවේදී ඔහුගේ මාමා කෙනෙක් සමීපයේ පැවිදි වෙලා හිටියා. ඒ මාමාගේ නම මහානාම. මහානාම කියන හාමුදුරුවෝ සමීපයේ පැවිදි වෙලා හිටියා. එක්තරා දවසක මේ පුංචි සාමණේරයන් වහන්සේ සම්බන්ධ සිදුවීම් දෙකක් මහානාම හාමුදුරුවෝ නිරීක්ෂණය කරනවා. එක්තරා වර්ෂා අවස්ථාවකදී ගහක් මුල වනපොත් කරමින් හිටිය මේ පුංචි සාමණේර හාමුදුරුවන් ළඟට ආපු විශාල නාගයෙක් උන්වහන්සේව Tamanගේ දරණ වලින් වට කරලා පෙන ගොබෙන් උන්වහන්සේව ආවරණය කළා අර වර්ෂාවෙන් වැළැක්වූ බව මහානාම හාමුදුරුවෝ නිරීක්ෂණය කළා. තවත් දවසකදී මේ කුඩා සාමණේරයන් වහන්සේ සමග උරුණ වෙච්ච ඒ ආරාමයේ වැසි වෙනත් හිමිනමක් කුඩා සාමණේරයන් වහන්සේගේ හිසට කසල බඳුනක් දැමූ අවස්ථාවේදී ඒ සිදුවීම මනවින් ඉවසා දරා සිටි ආකාරයත් මහානාම හාමුදුරුවෝ නිරීක්ෂණය කළා. මේ සිද්ධි දෙකෙන් පස්සේ උන්වහන්සේ තීරණය කරනවා මේ නම් ඊටාම බලගතු අනාගතයක් සහිත කුමාරයෙක්. ඒ නිසා මොහුව ආරක්ෂා කරන්න ඕනි. මොහුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේය කියලා Taman යටතේ කුමාරයාව ඒ ස්වාමින් වහන්සේව ඇතිදෙඩි කරනවා. මේ පිළිබඳව අර ද්‍රවිඩයන්ට ආරංචි වෙනවා. එහෙම ආරංචි වෙලා ද්‍රවිඩයෝ මේ කුමාරයාව සොයාගෙන ගම්බෙන් පීරන්න පටන් ගන්නවා. එක්තරා දවසක රාත්‍රියේ අර මහානාම හාමුදුරුවෝ හීනයක් දකිනවා. භයානක හීනයක්. උන්වහන්සේ තේරුම් ගන්නවා මේ පුංචි සාමණේරයන් වහන්සේට යම් ආන්තරාවක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා රුහුණේ පිහිටලා තිබ්බ ගෝනිසාදී කියන විහාරයට කුඩා සාමණේරයන් වහන්සේ රැගෙන යා යුතුයි කියලා තීරණය කරලා උන්වහන්සේ විහාරයෙන් නික්මිලා යන්න පටන් ගන්නවා. එහෙම නික්මිලා යනකොට ගෝන නදිය එහෙමත් නැත්නම් වර්තමාන කලාඔය සමීපයට ආවම කලාඔය උතුරලා ගිහිල්ලා ගමනට බාධාවක් වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අර මහානාම හාමුදුරුවෝ පුංචි සාමණේරයන් වහන්සේට කියනවා
මේ ගෝර නදිය අද අපගේ ගමන වැළැක්වුවේ යම්සේද ඔබත් යම් දවසක මේ ගෝර නදිය හරස් කරලා එහි ගමනට බාධා කරන්න ඕනි. ගෝර නදිය හරස් කරලා මහා ජලාශයක් කරවන්න ඕනේය කියලා. ඉතින් කොහොම හරි පංචද්‍රවිඩයන්ගෙන් ආරක්ෂා වෙලා බොහෝම රහසගතව හැදී වැඩිච්ච මේ කුමාරයා අවසානයේදී උපවිදි වෙලා සංග්‍රාම කිහිපයක් සිද්ධ කරලා අවසාන පාලකයා වෙච්ච පීටියව ඝාතනය කරලා අනුරාධපුරයේ රාජ්‍ය බලය ලබා ගත්තා. ඔහු රජ වුණේ ධාතුසේන කියන නමින්. මේ ධාතුසේන රජුරු රජ බවට පත්වීමෙන් පස්සේ වැව් 18ක් කරූ බව මහා වංශයේ කියනවා. ඒ වැව් 18ට ගැළපෙන විදිහට විහාර 18කුත් කළා. ඒ නිසා ධාතුසේන රජුරු ඉතිහාසය සඳහන් වෙලා තියෙන්නේ වැව් 18කුත් විහාර 18කුත් කරපු පාලකයෙක් විදිහට. මේ වැව් 18 අතරින් එකක් තමයි කාලවාපි. කාල කියලා කියන්නේ කලානේ. වාපී කියලා කියන්නේ වැව. ඉතින් කලා වැවට පාලියෙන් කියන්නේ කාලවාපී කියලා. අපි මේ රැඳේ ඉන්නේ එදා ධාතුසේන රජුරෝ ගෝන නදිය හරස් කරලා බැම්මක් බැඳලා ඉදි කරපු කලාවැව සමීපේ. ඉතින් කලාවැව සම්බන්ධයෙන් තවත් බොහෝ තොරතුරු තියෙනවා. ඒවා සාකච්ඡා කරන්න අපිට තව වෙලාව තියෙනවා. ඒ නිසා කලාවැවේ තවත් සුන්දර ඉසව්වකට ගිහිල්ලම ඒ ඉතිරි කතා ප්‍රවෘත්තිය ඔබත් සමග බෙදා හදා ගන්න අපි සූදානම්. කලාවැව නිර්මාණය කළේ ගෝන නදිය හරස් කරලා. පුරාණ කාලේ ගෝන නදිය කියලා හැඳින්වුවේ වර්තමානයේ කලා ඔය. දැන් කලා ඔය සම්බන්ධයෙන්ුත් අපි යමක් දැනගෙන ඉන්න එක වැදගත්. අපේ රටේ ගංගා සහ ඔයවල් කියලා වචන දෙකක් භාවිතා කරනවා. ගංගා කියලා හඳුන්වන ජලධාරක බොහෝ විට ආරම්භ වෙන්නේ මධ්‍යම කඳුකරයේ උස්බිම් වලින්. නමුත් ඔයවල් බොහෝ විට ආරම්භ වෙන්නේ මධ්‍ය කඳුකර කලාපයෙන් නෙවෙයි. ඒවා වියලි කලාපයෙන්. එහෙමත් නැත්නම් ඇතැම් වෙලාවට අන්තර්මධ්‍යමික කලාපයෙන් ආරම්භ වෙලා ගලාගෙන බසිනවා. අපේ රටේ දකින්න තියෙන ඔයවල් අතරින් දිගින් තුන්වෙනි ස්ථානය හිමි කරගන්නේ කලා ඔය නැත්තම් ගෝර නදිය. කලා ඔය ආරම්භ වෙන්නේ අන්තර්මධ්‍යමික කලාපයෙන්. අපේ රටේ දේශගුණික කලාප කිහිපයක් තියෙනවානේ. ප්‍රධාන වශයෙන් තෙත් කලාපය සහ වීලි කලාපය කියලා දෙකක් තියෙනවා. ওই තෙත් කලාපයත් වීලි කලාපයත් වෙන වෙන අතරමැදි කලාපය හඳුන්වන්න අන්තර්මධ්‍යමික කලාපය කියන වචනය භාවිතා කරනවා. දඹුලු නිම්නයේ අයිති වෙන්නේ අන්තර්මධ්‍යමික කලාපයට. අපි මේ කතා කරන කලාවැවට මුල් වෙච්ච ගෝන නදිය නැත්තම් කලා ඔයේ ආරම්භයත් දකින්න ලැබෙන්නේ දඹුලු ප්‍රදේශය ආශ්‍රිතව. ඒ කලාපයේ තියෙනවා බඹරගොල්ල කියලා කඳු වැටියක්. ඒ බඹරගොල්ල කඳු වැටියේ මුල් කරගෙන තමයි ගෝන නදිය ආරම්භය සිද්ධ වෙන්නේ. හැබැයි ඒ ආරම්භක කොටස කලා ඔය කියලා හඳුන්වන්නේ නැහැ. එතන තියෙනවා ඔයවල් දෙකක්. එකක් තමයි දඹුලු ඔය. දෙවෙනි එක මිරිස්ගෝනියාව ඔය. මේ දඹුලු ඔයත් මිරිස්ගෝනියාව ඔයත් ඔයවල් දෙකක් විදිහට ගලාගෙන ඇවිල්ලා කලාවැවට තරමක් ඉහළදී එකට එකතු වෙනවා. අන්නේ ඔයවල් දෙක එකතු වෙලා ගලා බසින ප්‍රධාන ඔයට තමයි අපි කලා ඔය කියලා නම් කරන්නේ. ඉතින් මේ විදිහට කලා ඔය අන්තර්මධ්‍යමික කලාපයේදී ප්‍රභව වීම එක්තරා ආකාරයකින් වාසි සහගතයි. මොකද ඔය මාතලේ කඳු වැටි වලට මෝසම් දෙකක් මගින් වැසි ලැබෙනවා. ඒ ලැබෙන වර්ෂා ජලය තමයි අවසානයේදී දඹුලු ඔයටත් මිරිස්ගෝනියාව ඔයටත් වැටිලා
ඒ ඔස්සේ ගලාගෙන ඇවිල්ලා ගෝන් නදියට නැත්තම් කලා ඔයට ලැබෙන්නේ. ඒ කලා ඔයේ ජල ධාරිතාව විසින් තමයි කලා වැව පෝෂණය කරන්නේ. කලා වැවේ ජලයෙන් තමයි යෝධ ඇල පෝෂණය කරන්නේ. යෝධ ඇලෙන් තමයි තිසා වැව පෝෂණය කරන්නේ. ඒ නිසා මේ ඔක්කොම එකම ජාලයක්. ඇලවල් මගින් සම්බන්ධ කරන, ඔයවල් මගින් සම්බන්ධ කරන, වැව් මගින් සම්බන්ධ කරන එකම වාරි පද්ධතියක්. ඒ නිසා ඒ කාරණාවත් මතක තියාගෙන අපි තවත් සුන්දර ඉසව්වකදී මේ කලාවව පිළිබඳ තවත් කරුණු සාකච්ඡා කරමු. යන්ත්‍රාම ගිහලා අද අලුත් අත්දැකීමක් ගන්නයි හදන්නේ. කලාවේ පුංචි සංචාරයක් යන්න. ඒ සංචාරය යන ගමන් කලාව ගැන තවත් විස්තර ඔබ සමග කතා කරන්න අපි සූදානම්. එහෙනම් ඔබත් ගොඩ වෙන්න අපේ යාත්‍රාවට. මේ ඔබේ උරුම යාත්‍රාව. මේ ගෝන් නදිය මුල් කරලා කලාවැව හැදුවට ඉතිහාසඥයෝ අතර කලාවැවේ ප්‍රභවය සම්බන්ධයෙන් යම් යම් ගැටලු තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එයින් එකක් තමයි ඇත්තටම මේ කලාවැව ධාතුසේන රජුරුවන්ගේම නිර්මාණයක්ද කියන එක. දැන් වර්තමානයේ පිහිටීම් සලකලා බැලුවොත් කලාවැවත් ඒ කලාවැවේ වම් උරු පැත්තේ තියෙන තවත් වැවකුත් වශයෙන් වැව යුගලක් දකින්න පුළුවන්. ඒ නිසාම කලා බලලු වැව කියලානේ මේක හඳුන්වන්නේ. දැන් ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේදී විතර මකලන්තිස්ස කියලා රජ කෙනෙක් බයලුප්පල කියලා වැවක් නිර්මාණය කළාය කියලා වංශ කතාවල තියෙනවා. ඇතැම් මොකටද විශ්වාස කරන්නේ මේ මහාදාටික මහානාග කියලා. ඔය බයලුප්පලු කියන වැව තමයි බලලු වැව කියලා වර්තමානයේදී ව්‍යවහාර කරනවා කියලා විශ්වාස කරන්නේ. ඒක අනුමානයක් විතරයි. ඒ කොහොම වුණත් ධාතුසේන රජුරෝ කලාවැව නිර්මාණය කරන කොටත් බලලු වැව තිබුණා. ඊට අමතරව මේ කලාවැව නිර්මාණය කරපු ප්‍රදේශයේම තවත් කුඩා පරිමාණයේ වැවක් තිබුණු බව තමයි ඉතිහාසඥයන්ගේ අදහස. ඒක කලාවැවට විතරක් නෙවෙයි. වෙනත් බොහෝ වැව් සම්බන්ධිනුත් සාධාරණ අදහසක්. දැන් අපි උදාහරණයක් විදිහට අනුරාධපුරයේ තිසා වැව සලකලා බැලුවොත් තිසා වැව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජුන් විසින් නිර්මාණය කරන කොටත් ඒ ස්ථානයේ ස්වභාවිකව ජලය එක්රැස් වෙච්ච බුහු ලක්ෂණයක් තිබුණා. ඒවට කියන්නේ පතස් කියලා. අතර මේ පතස් තරමක් විශාල කළ තමයි මුල් කාලේ ගම්වැව් බිහි වුණේ. ඒ ගම්වැව් තවදුරටත් වර්ධනය කරලා මහවැව් බිහි වුණා. එහෙම තමයි වාපී සංස්කෘතියේ පරිණාමය ඇති වුණේ. ඉතින් මේ කලාවැව හදපු තැනත් කුඩා පරිමාණයේ වැවක්, අඩුම ගානේ ගම්වැවක් නැත්තම් පතසක්වත් තියෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒ අනුව ධාතුසේන රජුරෝ කලේ ඒ මුල් නිර්මාණය
වඩා විශාල කරපු එක. දැන් ඒ බව තහවුරු කරන්න පුළුවන් යම් යම් අභිලේඛන සාධකත් මේ කලාපයෙන්ම හම්බ වෙනවා. අපි තවත් සුළු මොහොතකින් අවුකන රජමහා විහාරයට ඔබ රැගෙන යනවනේ. ඒ අවුකන රජමහා විහාරයේ සමීපයේ තිබිලා බ්‍රාහ්මී අකුරින් ලියවිච්ච අභිලේඛන කිහිපයක්ම හම්බ වෙලා තියෙනවා. ඒවා ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසට විතර තමයි අයිති වෙන්නේ. අදි නම් බැලුවොත් එහෙම අවුරුදු 1900ක් විතර පරණයි. ඒ එක්ගල් ගුහාවක සටහන් කරලා තියෙන අභිලේඛනයක බොහෝම ආකර්ශනීය තොරතුරක් සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි මහසිව කියන පුද්ගලයාගේ පුත්‍රයා වෙච්ච සිව කියලා තැනැත්තෙක් ඒ ලිනට කරපු පරිත්‍යාගයක්. ඒ පරිත්‍යාගේ නම් කරලා තියෙන්නේ තන භූමියෙන් ලබා ගන්නා බද්ද කියලා. ඒ පුද්ගලයාව හඳුන්වා දීලා තියෙන්නේ තන භූමිය භෝජක. ඒ කියන්නේ තෘණ භූමියේ භෝජකයා. තෘණ භූමියේ පාලකයා. මොනවද මේ තන භූමිය කියලා කිව්වේ? තන භූමිය කියලා කියන්නේ මේ වැව්වල දිය හිඳිල යන කාල සීමාව වලට වැව් පිට්ටනිය ආශ්‍රිතව තෘණ හට ගන්නවා. ඒ තෘණ හරකුන්ට අනුභව කරන්න ලබා දීමෙන් යම් ආකාරයක ආදායමක් ඒ ගවපල්ලන්ගෙන් උපයා ගන්නවා. ඒකට තමයි කිව්වේ තන භූමිය බද්ද, තන භූමිය පති කියලා. ඉතින් ඒ වගේ තෘණ භූමි පාලනය කරපු පුද්ගලයන්ව හඳුන්වන්න තන භූමිය බොජ්ජක කියන නම භාවිතා කළා. ඒක විශේෂණයක්. ඔය වෙස්සගිරියෙන් හම්බ වෙච්ච පූර්ව බ්‍රාහ්මී අභිලේඛනයකත් තන චදක කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ තෘණ ඡාදක. සමහර වෙලාවට ඒකේ අදහස තනකොළ කපන්නා කියන එක වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් වැව් වලින් ලබාගත් අමතර ආදායමක් තමයි ඔය තන භූමි වලින් ලබාගත් ආදායම. දැන් ඒ ආශ්‍රිතවම තියෙන තවත් ලිපියක සඳහන් වෙනවා කඩහා කියලා වැවක් ගැන. කඩහා වපි. කඩහා කියලා කිව්වේ කලහ කියන එක. ඔය අපේ සිංහල භාෂාවේ ඩකාරය ලකාරය බවට පත් වෙනවා. ඒක සිද්ධාන්තයක්, රීතියක්. එතකොට කඩ කියන වචනය ඇතුලේ කල කියන වචනේ තියෙනවා. ඒ නිසා අභිලේඛනඥයෝ විශ්වාස කරනවා අර ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස විතර වෙනකොට අවුකන බ්‍රාහ්මී අභිලේඛනයක සඳහන් වෙන කඩහා වපි නැත්නම් කඩහා වැව කියලා අදහස් කරන්නේ නැත්තේ කාල වැව කියලා. මේ තර්කය අපිට පිළිගන්න පුළුවන් නම් අපිට හිතන්න පුළුවන් අඩුම ගානේ අදෙන් අවුරුදු 1900කට කලින්වත් මේ ප්‍රදේශය ආශ්‍රිතව කඩ කියලා හඳුන්වපු නැත්තම් කල කියලා හඳුන්වපු පුංචි වැවක් තිබ්බා කියලා. ওই කල කියන වචනේ තවදුරටත් විකාශය වෙලා තමයි කාල වෙන්නේ. ඒකම තමයි පස්සේ කාලේ කලා වෙන්නේ. ඒ නිසා අර මුලින් අපි දරපු අදහස ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කාලේ ඉඳලා තිබිච්ච කුඩා වැවක් විශාල කළා කලාවාපිය හදන්න ඇති කියන කතාව අපිට තහවුරු කරගන්න හැකියාව තියෙනවා. දාසුන් රජුරෝ කලාවැව නිර්මාණය කරනකොට බලලු වැවත් ඒකට සම්බන්ධ කරගත්තා. දැන් මේ දෙක අතරේ පරතරයත් ඇත්තටම කිව්වොත් කිලෝමීටර භාගයක් විතර. වැව් දෙකම හොඳින් උතුරා යන කාල සීමාවකදී නම් හරියට තනියවක් වගේ පේනවා. මේ වැව් දෙකම එකතු කළොත් එහෙම ඒක තමයි එතෙක් ලංකාවේ නිර්මාණය කරපු විශාලම ජලාශය වෙන්නේ. පස්සේ කාලේ මීට වඩා විශාල ජලාශ සිදු වුණා. පරාක්‍රම සමුද්‍රයේ පොළොන්නරු කාලෙදී, ඒ වගේම ඉතා මෑත කාලෙදී මොරගහ කන්ද මේ වගේ ජලාශ සිදු වුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙනකොට අපේ රටේ තිබිච්ච විශාලතම ජලාශය තමයි මේ කලා වැව. නැත්නම් කලා බලලු වැව. පස්සේ කාලේ මේ වැවම මුල් කරගෙන ධාතුසේන රජුරුවෝ විශාල ඇල මාර්ගයක් නිර්මාණය කළා අනුරාධපුරයේ තිසා වැවට වතුර ගෙනියන්න. එසේ මෙසේ ඇල මාර්ගයක් නෙවෙයි. සතපුම් 54ක දුරකින් යුක්ත ඇල මාර්ගය. දැන් මේ කලා වැවේ පරිමාණ පිළිබඳවත් අපි මෙතෙන්දී අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කලා සහ බලලු කියන මේ වැව් දෙකම එකතු කළාම ඒවට වැහෙන ජල ධාරිතාව අක්කර වශයෙන් ගත්තොත් එහෙමනම් අක්කර 6400ක් විතර වෙනවා. දවැන්ත බහු වපසරියක්. ඒ විතරක් නෙවෙයි. මේ කලා වැවට අයත් වන ජල ධාරිතාව අපි ඝන මීටර වලින් කිව්වොත් ඒ කියන්නේ මීටරයක් දිග, මීටරයක් පළල, මීටරයක් උස ඒකකකින් කිව්වොත් එහෙම ඝන මීටර මිලියන 123ක්. ඝන මීටර මිලියන 123ක් වෙනවා.
කලාවැවේ බැම්මේ දිග කිලෝමීටර වලින් කිව්වොත් එහෙමනම් කිලෝමීටර 6ක් විතර. උස ගත්තොත් එහෙම මීටර 14කට වැඩි. මේ මුළු වැව වටේම යම් කෙනෙක් ඇවිදලා එන්න ගියොත් ඔහුට සිද්ධ වෙනවා කිලෝමීටර 64ක පමණ දුරක් ගමන් කරන්න. ඒ කියන්නේ කලා වැව හුදෙක් වෘත්තාකාරයක් නෙවෙයිනේ. මේකේ හැඩහුරුකම ගත්තොත් එහෙම අපි නිකන් අර හිඟුරලලයක් වගේ. නැත්නම් අපේ මේ අතේ තියෙන ඇඟිලි වගේ. විවිධාකාරයි. බහු ආකෘතිකයි. ඒ නිසා මේ සමස්තයේ දිග අරන් බැලුවොත් අපි කිලෝමීටර 64ක පමණ ප්‍රමාණයක් වෙනවා. ඉතින් මේ තරම් සුවිශාල ජලස්කන්ධයක් නිර්මාණය කරන්නම් ඒ කාලේ මොනතරම් තාක්ෂණයක් තියෙන්න ඕනේද කියන කාරණයක් අපි සලකා බලන්න ඕනේ. ඝන මීටර් මිලියන 123ක ජල ධාරිතාවක් රඳවා තබා ගැනීම සඳහා ශක්තිමත් ප්‍රාකාරයක් වේල්ලක් ගෝන නදිය හරහා නිර්මාණය කිරීමේ තාක්ෂණය ඇත්තටම පුදුමාකාරයි. අපි මේක සලකා බලන්න ඕනේ 21 වන සියවසේ අපි සතුව තියෙන ඉංජිනේරු තාක්ෂණය නෙවෙයි. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. අදට අවුරුදු 1500කට කලින් මේ වීලි කලාපේ මේ වැව් ගම්මානවල තිබිච්ච තාක්ෂණයට සාපේක්ෂව. ඒ විතරක් නෙවෙයි මේ වගේ මහා පරිමාණ වැවක් පරිපාලනය කරන්න මොනතරම් සංකීර්ණ යාන්ත්‍රණයක් තියෙන්න ඕනේද? අපේ පූර්ව බ්‍රහ්මීය අභිලේඛනවල වැව් හිමියෝ ගැන සඳහන් වෙලා තියෙනවා. වපි හමික කියලා කිව්වේ හිමියෝ. ඒ විතරක් නෙවෙයි. මේ වගේ මහා ජලාශයක ජලය පාලනය කරන්න වාරික වශයෙන් කන්න වශයෙන් අවශ්‍ය කරන ජලය පිටතට මුදා හරින්න. ඒවා අධීක්ෂණය කරපු වෙනම නිලධාරීන් හිටියා. වැව් සම්බන්ධයෙන් ගැටලු මතුවනහම ඒ ගැටලු निराකරණය කරගන්න සමත් තාක්ෂණික කණ්ඩායම් හිටියා. වැව් සම්බන්ධයෙන් රාජකීය නිලධාරීන් සමග මැදහත් වීම කරපු තවත් නිලධාරීන් හිටියා. යම් හේතු නිසා වැව් බැම්මේ සිදුවෙන දෝෂයන් निराකරණය කරන්න පිළිසකර කිරීම ප්‍රසංස්කරණ කටයුතු ආදී සිදු කරන්න තවත් කණ්ඩායමක් හිටියා. අපි මේ විදිහට සලකා බැලුවොත් දැවැන්ත නිලධාරී කණ්ඩායමක්, නිලධාරී යාන්ත්‍රණයක්, කම්කරු යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා ඒ කාල සීමාවෙදිත් වැවක් නඩත්තු කරන්න. ඉතින් ඒ නිසා අපි කලාව තේරුම් ගන්න ඕනේ ඒකේ භෞතික විශාලත්වයත් ඒ භෞතික විශාලත්වයේ කළමනාකරණය කරන්න තරම් සමත්ව ක්‍රියාත්මක වෙච්ච ඒ නිලධාරී සහ කම්කරු යාන්ත්‍රණත් එක්ක ඔය බ්‍රෝහිය මහත්මයා ඔහුගේ ලංකාවේ වාරි මාර්ග පිළිබඳව සම්පාදනය කරපු ග්‍රන්ථවලදී විස්තර කරනවා මේ 20 වන සියවසේදී කලාවැව පිළිසකර කරන්න ගත කරපු අවුරුදු 3 කාල සීමාවේදී මොනතරම්නම් මහන්සියක් දරන්න සිද්ධ වුණාද මේ පිළිසකර කිරීම සඳහා කියලා. ඔහු කියනවා අද අනුරාධපුරයට ඇවිල්ලා කලාවැවේ බැම්ම මත ඉඳගෙන කාලා බීලා ගීත ගායනා කරලා විනෝද වෙලා යන මිනිස්සු දන්නේ නැහැ මේ වැව මේ මට්ටමට ගන්න අවුරුදු 3ක් තිස්සේ මේ වීලි කලාපයේ මිනිස්සු මොනතරම් පරිශ්‍රයක් දරුවද කියලා. මොනතරම් රුධිරයක් වැය කළාද කියලා. මොනතරම් ජීවිත කැප කරාද කියලා. බ්‍රෝහිය මහත්තයා එහෙම කියන්නේ 20 වන සියවසේ මේ වැව පිළිසකර කිරීම වලට අදාළව. එහෙමනම් නිකන් හිතලා බලන්න ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ මේ තරම් දැවැන්ත වාපී සංස්කෘතියක් නිර්මාණය කරන්න මොනතරම් මිනිස්සු ශ්‍රමය වගුරුවන්නේ නැද්ද? මොනතරම් මිනිස්සු දහදිය කඳුළු ලේ වගුරුවන්නේ නැද්ද? මොනතරම් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන්නේ නැද්ද? ඒ නිසා මේ වැව් ගම්මාන වලට ආවම මේ වැය සුන්දරත්වයේ විඳිනවා වගේම Tamanගේ ඡායාරූපයක් ලබා ගන්න උත්සාහ කරනවා වගේම ඒ අතීත මිනිස්සුන්ගේ ශ්‍රමයට දහදියට රුධිරයට ගෞරව කරන්නත් අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙමනම් මගේ මේ කෙටි වැව් සංචාරය නිමා කරලා මේ වැව් සංචාරයට මට උපකාරී වෙච්ච මගේ සහායකයාටත් ස්තුතිවන්ත වෙන ගමන් ඊළඟට අපේ සූදානම කලාවැවේ ප්‍රධාන සොරව්ව සමීපයට ඔබ අරගෙන ගිහිල්ලා අර ඓතිහාසික ඇල මාර්ගයේ යෝධ ඇලේ කතා ප්‍රවෘත්තිය ඔබට සිහිපත් කරලා දෙන්න. එහෙමනම් දැන් අපිත් සමග යෝධ ඇල ආරම්භක ස්ථානය කරා ගමන් කරමු. බොහොම ස්තුතියි. එහෙනම් ආයුබෝවන් අපි කියලා.
කලාවැවට ඇවිල්ලා යෝධල පෙන්නුනේ නැත්නම් ඒක හරි හිස්තනක්. ඉතින් මොකටද හිස්තන් තියාගන්නේ? අපි ඔන්න ආවා ඔබට යෝධල පෙන්වන්න. යෝධල කියලා කියන්නේ අපූර්ව නෑදෑකම් ඇති කරන සංස්කෘතික දූතෙක්. මේ කැකිරාව අවුකන ගල්ගිරියාගම කලාපය අනුරාධපුර ශුද්ධ භූමියත් එක්ක සම්බන්ධ කරන්නේ ආද කරන්නේ යෝධල. ඉතින් මේක පරිසමාප්ත අර්ථයෙන්ම යෝධ වැඩක්. යෝධල ගැන කතා බොහොමයක් තියෙනවා. ඒ කතා අපිට නිවේශන සිල්ලේ කතා කරන්න පුළුවන්. යෝධල සමීපයේ අපූර්ව රුක් ගොම්මනකට ගියාම. ඒ නිසා අපි දැන් ඒ අපූර්ව රුක් ගොම්මන කරා හෙමින් පියනගමු. යෝධල ඒ අපූර්ව සංස්කෘතික දූතයා. මේ තමයි වර්තමාන යෝධලේ ආරම්භක ස්ථානය. අපි ඔබට මීට පෙර ආතුව මතක් කළා ධාතුසේන රජුරෝ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ඔහුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණය කලාවැවේ ඒ රන්දියවර කලාවැවේ ඉඳලා අනුරාධපුරයේ තිසාවැවට ගෙනියන්න නිර්මාණය කරපු ඇල මාර්ගය පිළිබඳ. මේ ඇල මාර්ගය ඇත්තෙන්ම යෝධ කර්තව්‍යයක්. මේ දුර ප්‍රමාණයෙන් පළවෙනි සැතපුම් 17 අතිශය වැදගත්. පළවෙනි සැතපුම් 17 මේ ජලධාරාවේ බැස්ම හැතැම්මකට අඟල් 6යි. හැතැම්මකට අඟල් 6යි. මතු පිටින් බලන කෙනෙකුට මේ වතුර පාර ගලාගෙන යන බවක් තේරෙන්නේ නැහැ. හුදෙක් නිශ්චලව තියෙන. නැත්නම් ඊ타ත්ම සෙමින් චලනය වන ජලධාරාවක් විදිහටයි මතු පිටින් පේන්නේ. මේක උපක්‍රම ගණනාවක් තියෙනවා. එක පැත්තකින් වේගයෙන් ජලය ගසාගෙන යන විට ඇතිවන වාෂ්පීකරණ වේගය මේ ක්‍රියාවලිය මගින් නවත්වලා තියෙනවා. දෙවෙනි කාරණය යෝධල නිර්මාණය වෙන්නේ සමෝච්ච රේඛා මුල් කරගනිමින්. සමෝච්ච රේඛා පදනම් කරගනිමින් නිර්මාණය කරපු ඇල මාර්ගයක්. කලාවැවේ ඉඳලා තිසාවැවට යන මේ සැතපුම් 54ක දුර ප්‍රමාණය ඇතුලේ අඩුම ගානේ වංගු 48ක්වත් දකින්න තිබුණා. මේ වංගු ක්‍රමය මේ ඇලේ වතුර ඉහළට රැගෙන යාම සඳහා යම් ආකාරයක පීඩන ක්‍රමවේදයක් විදිහට තාක්ෂණික උපාය මාර්ගයක් විදිහට භාවිතා කළ බව තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. දැන් මේ ඇල නිර්මාණය කරනකොට මොනතරම් ඔවුන් පරිසරය පිළිබඳ සංවේදී වුණාද කියලා දැනගන්න ඉතාමත්ම කදම උදාහරණයක් ඔය එප්පාවල පැත්තෙන් අපිට දැක් ගන්න පුළුවන්. යෝධල එප්පාවල ප්‍රදේශය හරහා ගලනකොට එක්වරම කෙටි දුරක් ගමන් කිරීම සඳහා විශාල දුර ප්‍රමාණයකට යොමු කරලා තින ආකාරය දකින්න පුළුවන්. ඇත්තටම එප්පාවලදී යෝධල වැලමිටි වංගුවක හැඩය ගන්නවා. ඇයි එහෙම උනේ? කෙටි දුරක් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් මාර්ගයක් තියාගෙන ඇයි විශාල දුරක් ගමන් කරලා වැලමිටි වංගුවක් අරගෙන නැවත Tamanගේ කලින් ගමනාන්තය කරා ළඟා වුනේ? වර්තමානයේ කරලා තියෙන පර්යේෂණ වලින් තේරුම් අරන් තියෙන්නේ ඒ වැලමිටි වංගුව ගන්නා ප්‍රදේශය එප්පාවල පොස්පේට් නිදිය පිහිටා තිබෙන ප්‍රදේශය කියලා. අපි දන්නවා පොස්පේට් ජලයට ඉතාම සංවේදී. වතුරේ බොහොම ඉක්මනට දිය වෙනවා. ඇතම් වෙලාවට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ මේ විස්මිත වාරි තාක්ෂණය නිර්මාණය කරපු මිනිස්සු පොස්පේට් කියන නමින් නොදන්නවා වුණාට ඒ රසායනය පිළිබඳ දැනන් ඉන්නේ නැති. ඒ නිසා පොස්පේට් කන්ද මගහරින්න ඕන නිසා පොස්පේට් කන්ද වටේ වැලමිටි වංගුවක් අරගෙන ආපහු Tamanගේ කලින් ගමන් මාර්ගයටම යෝධැල අරගෙන එන්නේ නැති. ඉතින් මේ විදිහට යෝධැල අනුරාධපුරයට නෑගම් යන්නේ හිස්සතින් නෙවෙයි. විශාල ජලධාරිතාවක් අරගෙන. මේ ජලධාරිතාව අතරමඟ ඌරු දෙපැත්තේ හමුවන වගාබිම් අක්කර දහස් ගණනක් පෝෂණය කරනවා. ඒ විතරක් නෙවෙයි. කලාවැවේ ඉඳලා තිසාව දක්වා බොහෝ අපසරයේ විහිදලා තියෙන කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ වැව් පෝෂණය වෙන්නේ යෝධැලේ මේ ජලධාරිතාවෙන්. ඒ නනතුරුව අනුරාධපුරයේ තිසාවැවට වැටිලා ඒ ආශ්‍රිත විශාල වගාබිම් ප්‍රමාණයක් අස්වද්දන්නත් යෝධැලේ මේ දියවරට හැකියාව ලැබෙනවා. නමුත් කනගාටුවට කරුණ වර්තමානයේදී අපි මේ යෝධැල පිළිබඳ මොනතරම් දුරට සංවේදීද කියන එකයි. අද යෝධැල අධ්‍යයනය කරන කෙනෙක්ට පැරණි යෝධැල ඒ ආකාරයෙන්ම දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මීට දශක කිහිපයකට පෙර ආතු අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ආදිය විසින් මැදහත් වෙලා කරපු අපිට අනුමත කළ නොහැකි මට්ටමේ කටයුතු.
අර මම මේට කලින් කිව්වනේ යෝධැලේ වංගු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් අපේ වර්තමාන තාක්ෂණ වේදීන් කලේ ඒ වංගු දෙකක් අතරින් කැපුම් ලකුණු දාලා මේ ගමන් මාර්ගය කෙටි කළා. ඒ නිසා යෝධැලේ මුල් ගමන් මාර්ගය විකෘත වීමකට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි. බොහෝ මිනිස්සු මේ යෝධැලට අයිති භූවපසරිය බලහත්කාරයෙන් අල්ලගෙන නිත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් මගින් තමන් සතු කරගෙන ඒ වයේ නොයෙකුත් වගාවන් ක්‍රියාත්මක කළා. ඇතැම් අය තමන්ගේ නිවාස ඉදි කරගත්තා. මේ හින්දා පැරණි යෝධ ගමන් මාර්ගයේ සෑහෙන කොටසක් අද වෙන විට ගොඩ වෙලා විකෘති වෙලා වෙනස් වෙලා තියෙනවා. ඊටම මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාරි පුරාවිද්‍යා අංශයක් පිහිටෙව්වා. මේට දවස් කිහිපයකට කලින්. ඉතින් අපි උරුම යාත්‍රාවෙන් යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්න කැමති ඔය වාරි පුරාවිද්‍යා අංශයෙන් මැදහත් වෙලා අපේ මේ යෝධැලේ පුරාණ ගමන් මාර්ගය නැවත වතාවක් ප්‍රතිසංස්කරණය කරන්න කියලා. සංරක්ෂණය කරන්න කියලා. එහෙම වුණොත් එහෙම කරන්න පුළුවන් වුණොත් කලාවැවේ ඉඳලා තිසාවැවට තියෙන මේ විශිෂ්ට ගමන් මාර්ගය මුදල් ඉපුවේ හැකි. පාරිසරික සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන්න ප්‍රවර්ධනය කරන්න ඉතාමත්ම හොඳ උපක්‍රමයක් වශයෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. ධාතුසෙන් රජුරුව හදපු මේ යෝධැල පොළොන්නරු යුගයේදී පළවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කළා. ඒ විතරක් නෙවෙයි. එතුමා මේ යෝධැලේ නාමය පව වෙනස් කළා. එයින් පසුව අපි මේ ඇල හඳුන්වන්නේ ජයගඟ කියලා. එක් පැත්තකින් යෝධැලක් යෝධ ව්‍යාපෘතියකට යෝධ නමක් ලැබීම පුදුමයට කාරණයක් නෙවෙයි. අනිත් පැත්තෙන් මේ යෝධැලේ ජලයෙන් සස්ත්‍රීක වන දහස් ගණනක අක්කර වලින් සමන්විත වගාබිම් සලකා බැලුවොත් ඒක ඇත්තටම රටේ ආර්ථිකයට ජය පණිවිඩයක්. ඒ නිසා මේක නිකම්ම නිකං ගඟක් නෙවෙයි. මේක ජය ගඟක්. පසු කාලීනව කලාවැව ගොඩ වුණා. වල් වැදුණා. අවුරුදු 800ක පමණ කාල සීමාවක් මේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය මිනිස්සුන්ගෙන් වහන් වෙලා ගියා. එයින් අනතුරුව නැවතත් මේ විශිෂ්ට වාරි කර්මාන්ත වලට අවධානය යොමු වුණේ 19 වෙනි සියවසේදී. 1832 අවුරුද්දේදී විතර බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනෙක් මුල් වතාවට මේ කලාවැවේ බැම්මට ගොඩ වෙනවා. ඒ මේජර් ෆෝබ්ස් සහ ජෝර්ජ් ටර්නර් මේ දෙන්නම අපේ ඉතිහාසය සම්බන්ධයෙන් තීරණාත්මක අය. අපි බොහෝ වෙලාවට බ්‍රිතාන්‍ය පරිපාලකයන්ට දොස් කියන එකනේ කරන්නේ. අපි ඉතිහාසය විනාශ කළා කියලා. නමුත් අපේ ඉතිහාසය ගොඩනගන්න ඔවුන්ගෙන් ඇතැම් පුද්ගලයන් පුදුමාකාර දායකත්වයක් කැපවීමක් ලබා දීලා තියෙනවා. මේජර් ෆෝබ්ස් තමයි මුල් වතාවට සීගිරිය නූතන ලෝකයට අනාවරණය කළේ. ඒ වගේම ජෝර්ජ් ටර්නර් තමයි මහා වංශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ. ඒතර ඒ සුවිශේෂී පුද්ගලයන් දෙන්න 1832 අවුරුද්දේ මේ කලාවැවේ බැම්මට ගොඩ වෙනවා. මේ ප්‍රදේශයේම තවත් ගම්වැසියන් කිහිප දෙනෙකුත් එක්ක ගොඩ වෙලා මේ කිලෝමීටර 6ක පමණ දිග ප්‍රමාණයකින් යුක්ත කලාවැවේ වැව් බැම්ම දිගේ ඇවිදගෙන යනවා. ඔවුන් විස්මයටපත් වෙනවා. කලාවැවේ පැරණි සොරවුව දැකලා Taman විස්මයටපත් වෙච්ච ආකාරය ඔවුන් Tamanගේ ලිපි ලේඛනවල සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ ගමනේදී ඔවුන් දකිනවා කලාවැවේ බැම්මේ අඩි 1000ක පමණ දිග කොටසක් සිදුරු වෙලා තියෙන ආකාරය, විනාශ වෙලා තියෙන ආකාරය. පසු කාලීනව මේගොල්ලෝ දැනුම් දෙනවා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට වහවහ මේ විශිෂ්ට වාරි කර්මාන්තය ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ කියලා. නමුත් ඔවුන් මේ යෝජනාව ඉදිරිපත් කළේ 1830 දශකයේ. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය මේකට යොමු වෙන්නේ 1880 දශකයේ. අවුරුදු 50ක් සටන් කරන්න වුණා කලාවැව මේ තත්ත්වයට ගොඩනගන්න. 1883 අවුරුද්දේ අපේ රටට අලුතෙන් අග්‍රාණ්ඩුකාරවරයෙක් පත් වුණා. ඔහුගේ නම සර් ආතර් ගෝඩන් හැමිල්ටන්. හැමිල්ටන් අග්‍රාණ්ඩුකාරවරයා. එතුමා මේ වාරි කර්මාන්ත පිළිබඳ පුදුමාකාර උනන්දුවක් තිබිච්ච කෙනෙක්. බ්‍රෝහිය මහත්මයා Tamanගේ පොත්පත්වල සඳහන් කරනවා හැමිල්ටන් අග්‍රාණ්ඩුකාරතුමා Tamanගේ නිලධාරීන් කැඳවලා විශේෂ රැස්වීමක් තිබ්බා. ඔහු නියෝග කළා. වහවහ කැල එලි කරන්න, වැව් සුද්ධ කරන්න, නැවතත් වැව් වලට ජලය සම්පාදනය කරන්න. එයින් පස්සේ ඒ වැව් ආශ්‍රිත කුඹුරු අස්වද්දන්න. අනතුරුව ඉගෙනුම් ක්‍රියාවලිය නැවත සක්‍රිය කරන්න. මෙන්න මේ විදිහට Tamanගේ නිලධාරීන්ව උනන්දු කරවලා කලාවැව සංවර්ධනය කිරීමේ කටයුතු 1884 අවුරුද්දේ ආරම්භ කළා. බ්‍රිතාන්‍ය නිලධාරීන්ට අවුරුදු 3ක් ගියා කලාවැව මේ අද අපි දකින්න තත්ත්වයට පත් කරන්න. 1887 දී කලාවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වුණේ. ඒ කාල සීමාවේදී විශාල පිරිසක් මිය ගියා.
ගම් වතුර වලට මුහුණ දෙන්න, වෙසන වලට මුහුණ දෙන්න, වෙනත් ස්වභාවික උවදුරු වලට මුහුණ දෙන්න මේ මිනිස්සුන්ට සිද්ධ වුණා. බොහෝ දෙනා රෝගීන් වුණා. ඒ වගේම විශාල ශ්‍රමයක්, දහදියක්, රුධිරයක් වැය කරන්න සිද්ධ වුණා. අවසානයේදී වුන් ජයගත්තා. නැවතත් කලාවැව ප්‍රතිනිර්මාණය කළා. එයින් පස්සේ මේ කලාපයේ ජනාවාස කිරීම සඳහා වෙනම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ කාලේ මේ ප්‍රදේශයේ ජනශූන්‍යයි. ඒ නිසා නැවත ගොවි ගම්මාන ඉදිකිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ කාලේ හිටපු ස්මිද වගේ නිලධාරීන් ඔවුන් යාපනයෙන් මිනිසුන් අරගෙන ඇවිල්ලා පදිංචි කරෙව්වා. මුල් අවස්ථාවේ පවුල් 24ක් පදිංචි කරලා තියෙනවා. නමුත් ඒ මිනිස්සු වැඩි කාලයක් මේ හිටියේ නැහැ. ඒ පවුල් 24න් පවුල් 14ක් ආපහු සැරයක් යාපනයට පිටත් වෙලා ගියා. වරින් වර සිංහල මිනිසුන් ගෙනල්ලා පදිංචි කළා. ඊටාම දුෂ්කර ප්‍රයත්නයක් අවසානයේදී නැවතත් කලාවැව ආශ්‍රිත ගම්මාන ජනාවාස කරන්න බ්‍රිතාන්‍ය පරිපාලකයන්ට හැකි වුණා. එයින් පස්සේ 1930 දශකයේ විතර නැවතත් යෝජනාවක් ඉදිරිපත් වුණා කලාවැවේ ප්‍රධාන බිසෝකොටුව අඩි 6ක් පමණ උස් කරලා ධාරිතාව 85%කින් පමණ වැඩි කරන්න. නමුත් මුල් අවස්ථාවේ මේ යෝජනාව අපහාසයට උපහාසයට ලක් වුණත් අවසානයේදී ඒ යෝජනාවත් ජයගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අද අපිට මුල් ප්‍රමාණයටත් වඩා විශාල ජල ධාරිතාවක් රඳවා ගන්න පුළුවන් කලාවැවක් උරුම වෙලා තිනවා. ඉතින් ඒ නිසා අපි අද අවුකන්ට ඇවිල්ලා දකින්න කලාවැව අර මුල් කලාවැව තවදුරටත් සංවර්ධනය වීමේ, තවදුරටත් සංරක්ෂණය වීමේ, තවදුරටත් තහවුරු වීමේ ප්‍රතිඵලයක් බව අමතක කරන්න එපා. මේන් පස්සේ කලාවැව බලන්න ආවම කලාවැව දිහා බලලා සතුටු වෙලා කැම ටිකක් කාලා ඡායාරූපයක් අරගෙන යෝදැලෙන් නාලා යනවා වෙනුවට ඒ කලාවැව වෙනුවෙන් මේ යෝදැල වෙනුවෙන් දුක් විඳපු මිනිස්සු ඒ මිනිස්සුන්ගේ දහදිය කඳුල රුධිරය මතක් කරන්නත් ඒ වෙනුවෙන් ගෞරව කරන්නත් අමතක කරන්න එපා. යෝදැල පිළිබඳ මේ විස්තරෙන් පස්සේ අපි සූදානම් වෙන්නේ ඔබට තවත් සුවිශේෂී පුරාවස්තුවක් අභිමුඛ කරන්න. ඒ තමයි කලාවැවේ පැරණි පිටවාන. ඉතින් පැරණි පිටවාන පිහිටා තියෙන්නේ කලාවැවේ දකුණු පැත්තෙන්. ඒ නිසා මම මේ ස්ථානෙන් ඉවත් වෙලා ගිහිල්ලා දකුණු වැව් බැම්ම සමීපයට ගමන් කරන්න ඕනේ. එහෙනම් එන්න යන්න කලාවැවේ පැරණි පිටවාන බලන්න. කලාවැවේ පැරණි පිටවාන අසලයි මම මේ රැඳී ඉන්නේ. මීට පෙර මම ඔබට කිව්වා වගේ පිටවාන මේ පැරණි කොටස දකින්න ලැබෙන්නේ කලාවැවේ වැව් බැම්මේ දකුණු පැත්තේ. අද නම් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වෙලා ගිහිල්ලා. ඒ කොහොම වුණත් මේ පිටවාන අපිට කරුණු කීපයක් නිසා වැදගත් වෙනවා. දැන් මේ තරමක් එපිට ගියාට පස්සේ අපිට දකින්න පුළුවන් වර්තමානයේ කොන්ක්‍රීට් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙන පිටවාන. අලුත් පිටවාන. ඒ අලුත් පිටවානට මීටර 35ක් 36ක් විතර දුරින් තමයි මේ පරණ පිටවානයේ කොටස් දකින්න තියෙන්නේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ කපා සකසාගත්ත කළුගල් කුට්ටිත් ඇතැම් වෙලාවට එහෙම සකසා ගැනීමකින් තොරව ස්වභාවිකව සොයා ගන්න පුළුවන් කළුගල් කුට්ටිත් භාවිතා කරලා. ඒතර පිටවානක් වැවට අවශ්‍ය වෙන්නේ ඇයි? වැවක ජල ධාරිතාව උපරිම මට්ටමට ගියාම ඒ ජල ධාරිතාවෙන් වැවේ බැම්මට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අර අමතර ජලය, අතිරික්ත ජලය, වැවේ ධාරිතාවට ඔරොත්තු නොදෙන ජලය පිට කරන්න ඕනේ. අන්න එහෙම පිට කිරීම සඳහා නිර්මාණය කරපු අංගයට තමයි පිටවාන කියලා කියන්නේ. එතකොට මේ කලාවැවේ පිටවාන නිර්මාණය කිරීම සඳහා භාවිතා කරලා තියෙන මේ මතු පිට පේන ගල් කුට්ටි ඉතාමත් හොඳ තත්ත්වයේ ඒවා. නමුත් අභ්‍යන්තරයේ මේ වගේ හොඳ තත්ත්වයේ ගල් කුට්ටි දකින්න නැහැ. අභ්‍යන්තරයේ තියෙන්නේ සක්කගල් පතුරු සහ කුඩා කළුගල් කොටස්. ඒවා සම්බන්ධ කරන්න මේ අය හුණු බදාම භාවිතා කරලා තියෙනවා. හුණු බදාම භාවිතා කරපු නිසා අමතර වාසියකුත් ලැබෙනවා. ඒ තමයි අර ජලය පිටතට කාන්දු වීම යම් ප්‍රමාණයකට
වළකිනවා. අනෙක් පැත්තෙන් මේ පැරණි පිටවාන ඉදි කරලා තියෙන ස්ථානයත් බොහොම වැදගත්. මොකද අපි හොඳ විමසිල්ලෙන් බැලුවොත් පේනවා මේ දිගටම තියෙන්නේ ස්වභාවිකව විහිදිච්ච කළුගල් තලයක්. ඒ කළුගල් තලය නිසා අර වැවේ සීමාව මේ දකුණු පැත්තට නෙරා ඒම නවතිනවා. ඒ නිසා වැව තරමක් පටු වෙනවා. මේ පටු වෙන ස්ථානයේ තමයි මේ ශිල්පීන් පිටවාන ඉදි කරන්න තෝරගෙන තියෙන්නේ. දැන් මේ ස්ථානය සම්බන්ධයෙන් කරලා තියෙන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ මේ පිහිටි පොළවේ ඉඳලා මීටර 2ක් විතර. ඒ කියන්නේ අඩුම ගානේ අඩේ 6මාරක් 7ක් විතර ගැඹුරින් තමයි පිහිටි ගල. නැත්නම් මව්පාෂාණයේ තියෙන්නේ. ඒතර ඒ මව්පාෂාණයේ අත්තිවාරම් කපලා කැපුම් ලකුණු දාලා ඒ අත්තිවාරම් වල ඉඳලම තමයි බැම්ම බැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැනට අපිට පිහිටි පොළවේ ඉඳලා ඉහළට දකින්න තියෙනවා අඩුම ගානේ උසම ස්ථානයේ මීටර 6ක් විතර. ඒ කියන්නේ අර මව්පාෂාණයේ ඉඳලා බැලුවොත් එහෙම උසම ස්ථානයේ මීටර 8ක් විතර වෙනවා. සමහර තැන්වල උස මීටර 6ක් විතර වෙන්නේ. උස ප්‍රමාණය තනින් තැනට වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් මගේ මේ දකුණු අත පැත්තේ තියෙන ඉවුර සමීපයට එනකොට උස මට්ටම තරමක් අඩු වෙලා යනවා. උසම ස්ථානයේ ගල්වරි 23ක් පමණ දකින්න පුළුවන්. මේ ගල්වරි සංඛ්‍යාවත් අර උස මට්ටම වෙනස් වෙනකොට තනින් තැනට අඩු වෙලා යනවා. සමහර තැන්වල ගල්වරි 12යි, තවත් සමහර තැන්වල ගල්වරි 18යි. ඒ විදිහට භාවිතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා ඇතැම් තැන්වල සංකේත සහිත ගල් කුට්ටි. විශේෂයෙන් මේ බැම්මේ ඉහළ මතු පිට සංකේත සහිත ගල් කුට්ටි දකින්න පුළුවන්. ඒ වගේම සමහර තැන්වල ඔය පියගැට පෙරවල් වලට අයිති කොරවක් ගල් වගේ ගල් කුට්ටි ගෙනල්ලා සවි කරලා තියෙනවා. ඒකෙන් පේන්නේ යම් කාල සීමාවකදී කළුගල් සපයා ගැනීමට තිබිච්ච අවශ්‍යතාව නිසා විවිධ ගොඩනැගිලි වලට අයිති ගල් කුට්ටි පවා අරගෙන ඇවිල්ලා ඇතැම් විට කලා නිර්මාණ පවා අරගෙන ඇවිල්ලා ගොඩ කරලා මේ පිටවාන මේ මට්ටමට නිර්මාණය කරලා තියෙනවා කියන එකයි. ඒ කොහොම වුණත් අර මං කලින් කිව්ව විදිහට පිහිටි ගලේ කැපුම් ලකුණු දාලා ඒ කැපුම් ලකුණු යොදලා තියෙන්නේ ගෝණ ඔය නැත්තම් කලා ඔය ගලන දිශාවට විරුද්ධ දිශාවට. ඒ කියන්නේ හරස් අතට. ඒ නිසා බොහෝ දෙනා විශ්වාස කරනවා මේ කොටස පිහිටා තියෙන්නේ මේ පිටවන පිහිටා තියෙන්නේ පැරණි කලා ඔය පැරණි බලලු ඔයත් කලා ඔයත් වෙන වෙන සීමාවේ අමුණක් විදිහට කියලා. ඒ කියන්නේ කලාවේව හදන්නත් කලින් මේ පිටවන්න තියෙන්නේ නැති අමුණක් විදිහට. ඒතර ඒ පැරණි අමුණ තවදුරටත් සංවර්ධනය කරලා ධාතුසේන රජුරෝ කලාවේ පිටවාන වශයෙන් මේ අමුණ ප්‍රයෝජනයට ගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒකට බලපාන හේතුත් තියෙනවා. එක හේතුවක් තමයි මේ පිටවානය ඉදි කරලා තියෙන ස්වරූපය. ඒකේ ආකෘතිය, තාක්ෂණය අපි ඇලහැර වගේ ස්ථානවල දැකලා තියෙන අමුණු ඉදි කිරීමේ තාක්ෂණයට, ඒ ආකෘතියට, ඒ සැලැස්මල් වලට බොහෝ දුරට සමානයි. විශේෂයෙන් පිහිටි ගලේ ඉඳලා කැපුම් ලකුණු යොදලා ගලින් ගල එකිනෙකට සම්බන්ධ වෙන විදිහට, ඉදිරියට ගසාගෙන යාම නවතින විදිහට කට්ට ලකුණු කපලා ඒ කට්ට ලකුණු මගින් ගල් එකිනෙකට සම්බන්ධ කරලා ඉදි කිරීමේ තාක්ෂණය. ඒ වගේම හුණුබදාම භාවිත කිරීමේ තාක්ෂණය. මේ සියල්ලගේම සැලකියුතු මට්ටමේ සමානතාවක් තියෙනවා වෙනත් අමුණුත් එක්ක බලද්දී. ඒ නිසා තමයි ඔය වාරි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මුල් කාලීනව කලාවේ පිටවාන ගෝණය හරහා ඉදි කරපු අමුණක් වශයෙන් තියෙන්නේ නැති ඒ අමුණ තවදුරටත් වර්ධනය කරලා කලාවේ පිටවාන වශයෙන් සංවර්ධනය කරන්න ඇති කියලා. කොහොම වුණත් මේන් පස්සේ අපි මේ ස්ථානෙන් ඉවත් වෙලා ගිහිල්ලා කලාවේ අලුත් පිටවාන ඔබට ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් එන්න අපි ගොඩ වෙමු කලාවේ අලුත් පිටවාන.
කලාවැවේ අලුත් පිටවාන කළුගල් කුට්ටි සක්කගල් පතුරු භාවිත කරලා හුණු බදාමෙන් සම්බන්ධ කරලා ගොඩනගපු පරණ පිටවාන වෙනුවට 21 වන සියවසේ අපේ ශිල්පීන් නිර්මාණය කරපු කොන්ක්‍රීට් පිටවාන. දැන් මේ පිටවානක් නිර්මාණය කරන්නේ වැවක බැම්ම සම්බන්ධ කරගෙනනේ. ඒ නිසා මේ ස්ථානයට කලාවැවේ බැම්මේ උස පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔබ විමසිලිමත් බැලුවොත් මේ පිටවානට සම්බන්ධ කරලා තියෙන එක් සොරවුවක පැති බිත්තියක් වැව් බැම්ම තරමට මුසයි. අපි මේට පෙර ආතුව ඔබට කිව්වා කලාවැවේ වැව් බැම්ම අඩුම ගානේ මීටර 14ක පමණ උස ප්‍රමාණයකින් යුක්ත වෙනවා කියලා. දැන් මේ ස්ථානට ආවට පස්සේ තමයි තේරෙන්නේ අපි අර මුලින් දැක්ක පැරණි පිටවානයි ඒ වගේම අලුත් පිටවානයි අතර තියෙන දුර අවකාශය. අඩුම ගානේ මේ දෙක අතරේ මීටර 35ක පමණ පරතරයක් තියෙනවා. ඒ කියන්නේ වර්තමාන පිටවාන පරණ පිටවානට වඩා තරමක් ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඒ කොහොම වුණත් අද මේ වැව පිරලා උතුරලා යන මට්ටමක නැති නිසා මේ පිටවානයේ සුන්දරත්වය හරියට දකින්න අපහසුයි. ඒ වුණාට මහා වරුසා වැහැලා විශේෂයෙන් ওই මාතලේ කඳුවැටි පැත්තට හොඳට වැහැලා කලාවේ වතුර ප්‍රමාණය වැඩි වෙන කාල සීමාවට මේ පිටවානෙන් ජලයේ පිට වෙන දර්ශනය පිට කරන දර්ශනය බොහෝම අපූර්ව සෞන්දර්යාත්මක චිත්‍රයක් මවා පානවා. අපි මේ ස්ථානට එනකොට හොඳටම දහවල් මේ මධ්‍යහ්න කාල සීමාව තැන තැන කලාවැවේ දියවර පහසින් Tamanගේ ගතේ දාහේ නිවා ගන්න මිනිස්සු කවුද අකමැති වැවක වතුරෙන් Tamanගේ ගතේ දාහේ නිවා ගන්න. ඉතින් ওই ස්නානය ගැන කියද්දි මට ආපහු සැරයක් කඩවර දෙවියෝ මතක් වුණා. මේ මහ වැව ආරක්ෂා කරන්නේ කඩවර දෙවියෝනේ. උන්වහන්සේ සිල් වේශයෙන් යක් වේශයෙන් ඉඳගෙන මේ වැව ආරක්ෂා කරනවා. උන්වහන්සේගේ එක් උත්පත්ති කතාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. එක දවසක් පත්තිනි දෙවියෝ ජල ස්නානය කිරීම සඳහා පිටත්ව ගියා. පත්තිනි දෙවිය ජල ස්නානය කරන්න ගිය ස්ථානයේ සපු ගහක සපු මලක් පිපිලා තියෙනවා දැක්කා. ඇය ඒ සපු මල නෙලාගෙන පසකින් තියලා ජල ස්නානය කළා. එහෙම ජල ස්නානය කරමින් ඉන්න තුර එතුමිය දැක්කා අර සපු මලේ එක්තරා කුඩා කුමාරයෙක් නටමින් ඉන්නවා. ඕපපාතිකව බිහිවුණු කුමාරයෙක්. ඉතින් මේ කුමාරයාට පත්තිනි දෙවියෝ නමක් දුන්නා ඉලන්දාරි දෙවියෝ කියලා. එහෙම නමක් දීලා ඉලන්දාරි දෙවියන් Tamanගෙන් ඉල්ලපු මිනිසලබත් ඉලන්දාරි දෙවියන්ටම පරිත්‍යාග කළා. මේ ඉලන්දාරි දෙවියෝ මේ රටේ ස්ථාන කීපයකට බැල්ම හෙලනවා. දිවස් හෙලනවා. ඒ ස්ථානවල වැඩ වාසය කරනවා. ඒ ස්ථානවල උන්වහන්සේගේ ආනුභාවයේ තෙද බලය තියෙනවා. එහෙම බැල්ම හෙලන එක් ස්ථානයක් තමයි මගේ මේ පිටුපසින් තියෙන කලා වැව. මේ කලා වැවට කලාව බැම්මට ඉලන්දාර දෙවියෝ. එහෙම නැත්නම් අපේ කඩවර දෙවියෝ බැලුම් හෙලනවා. ඉතින් මේ වැව්ගම්පත්වේ මිනිස්සු මේ වැව් සංස්කෘතිය තුළ ජීවත් වෙන මිනිස්සු මේ කතන්දර විශ්වාස Tamanගේ සංස්කෘතිය එක්ක Tamanගේ ජීවන පැවැත්මත් එක්ක සම්බන්ධ කරගෙන තියෙනවා. මේ වෙලාවේ වුණත් කඩවර දේවාලය ගාවට ගියාම කඩවර දෙවියන්ට පුල්ලයාර් දෙවියන්ට බාරහාර වෙන්න ආපු මිනිසුන්ගෙන් කඩවර දේවාලයේ පිරි ඉතිරි ගොස් තින ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. එහෙම තමයි හැටි. ඉතින් අපි අද මේ උරුම යාත්‍රාව ඔබට ඉදිරිපත් කළේ වැවක් සම්බන්ධයෙන්, කලා වැව සම්බන්ධයෙන්. මේ වැව් පද්ධතිය නිසායි අපේ සංස්කෘතිය බිහි වුණේ. අපේ විහෙර විහෙරස්ථාන බිහි වුණේ. කලා වැව නැත්නම් අවුකන පිළිමයක් නැහැ. කලා වැව නැත්නම් අවුකන විහාරයක් නැහැ. ඒ වගේම අපේ අනිකුත් වැව් පද්ධතිය නොතිබුණා නම් අපේ අනිකුත් විහෙර විහාර කලා නිර්මාණ බොහෝමයක් අපිට නැති වෙන්න තිබුණා. වැවත් විහාරයත් එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා අපේ පැරණි බෞද්ධ වාස්තු විද්‍යාව අධ්‍යයනය කරන වන්දනාමාන කරන බැතිමතුන්ට පර්යේෂකයන්ට මේ වැව් පද්ධතිය කොහෙත්ම අමතක කරන්න බෑ. එහෙමනම් අදට උරුම යාත්‍රාව අවසන් කරන්න
කාලය එළඹිලා. ඒ කොහොම වුණත් අපේ පැරණි ජන කවියෝ කලා වැව ගැන කලා වැවේ රන් දියවර ගැන අපූර්ව කවි පද බැන්දා. එහෙම කවියක මෙහෙම දෙපේලියක් තියෙනවා. කලා වැවෙන් දිය දෝතක් බීපල්ලා කලා වැවට පින් දීලා ඵලයල්ලා. කලා වැව නිර්මාණය කළේ මීට අවුරුදු දහස් ගානකට පෙර ආතුව මේ කලාපයේ ජීවත් වෙච්ච දහස් ගණනක් වන ගොවි ජනතාව. ඒ මිනිස්සුන්ගේ රුධිරයේ ලේ තමයි මේ වැවේ ගැබ් වෙලා තියෙන්නේ. ඒ නිසා අද මේ වැවෙන් ප්‍රයෝජන ගන්න අපිට ඒ මිනිස්සුන්ව සිහිපත් කරන්න යුතුයකමක් තියෙනවා. ඒ නිසා අපේ ඉල්ලීමත් කලා වැවෙන් දිය දෝතක් බීපල්ලා කලා වැවට පින් දීලා ඵලයල්ලා. තවත් දින 7කින් ඒ අසිරිමත් විහාර භූමියේ සිට අවුකන රජමහා විහාරස්ථානයේ සිට ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් ඒ පොරොන්දුව ඔබට දෙමින් අද දවසේ අපේ උරුම යාත්‍රාව මේ ඓතිහාසික කලා වැවේ නූතන පිටවාන අසල සිට අවසන් කරන්න අපිට අවසරයි. නැවත උරුම යාත්‍රාවකින් ඔබව හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.